රෙකෝඩ් එක දානවා දාන්න පුළුවන්. අපි කියන කන්ද කොහෙද බලන් ඉඳලා තියෙන්නේ. අර්පණයක් සඳහා ආරාධනා කිරීමක් කියන එක අපි ඉවර කරලා ටිකක් කරා වගේ මතකයි. නේද? අර අර්පණයක් කරන පාර්ශවයන් නේද තියෙන්නේ. මේ ළමයි කහලා තියෙන එකයි. මම කියනවා අපි අන්තිමේට කරලා තියෙන්නේ මේ අර්පණයක් ප්‍රතිග්‍රහණයක් සම්බන්ධව පාර්ශවයන් ගැන කතා කරලානේ. ඔව් සර් අන්තිමට කරේ ඒක තමයි විවිධ පාර්ශවයන් කරන අර්පණයන් සඳහා හා ඒවා ප්‍රතිග්‍රහණය කිරීම. ඔව්. ඒ ළමයා මේ පොඩ්ඩක් මට එතන මේ යම් අතපසුවීමක් වෙලා තියෙනවා නම් මාව දැනුවත් කරන්න. එතකොට ඒකට අවශ්‍ය ඒ නෝට් ටික මම මේ කම්ප්ලීට් කරන්නම් එයාගේ. කවුරු හරි මේ මට බලා ගන්න බැරුණා නම් මැසේජ් එක විතරයි බැලුවේ. ඒක ගැටලුවක් කරගන්න එපා. මේ ඒක අපි කම්ප්ලීට් කරගමු. හරි. දැන් අපි මේ වෙනකොට කරමින් ඉන්න පාඩම givisum නීතියනේ. මම මුලදිම කිව්ව දෙයක් තමයි ඩබල් AD දෙවනාදියරේ ඕගොල්ලන්ට තියෙන පාඩම් වලින් අමාරු විෂයන් වලින් අමාරුම විෂය තමයි මේ ව්‍යාපාර නීතිය කියලා කියන්නේ. හේතුව ඕගොල්ලෝ මේකට පසුබිමක් මේ වෙනකොට වෙන කිසිම තැනකින් සපයගෙන නැහැ. O level වලදීවත් දැන් ඕගොල්ලෝ කරන A level වලදීවත් ඩබල් AD පළවෙනි එකේදීවත් ඕගොල්ලෝ මේකට අවශ්‍ය වෙන මොකක්වත් මේ මූලික දැනුමක් මේ වෙනකොට නිර්මාණය කරගෙන නැහැ. දැන් අපේ ලංකාවේ නීතිය නම් කියනවා නීතිය නොදැන සිටීම නීතියෙන් බේරීමට විත්තිවාචකයක් නෙවෙයි කියලා. විත්තිවාචක කියලා කියන්නේ නිදහසට කාරණයක් වගේ එකක්. නීතියක් දන්නේ නැහැ කියලා නීතියෙන් බේරෙන්න බෑ. හැබැයි ලොකු දුර්වලතාවයක් තියෙනවා අපේ රටේ. නීතිය කොතනකදීවත් මිනිස්සුන්ට උගන්වන්නෙත් නැහැ. නීතිය කොතනකදීවත් උගන්වන්නෙත් නැහැ. සමහර දේවල් තියෙනවා අපි දන්නෙත් නැහැ මේ වැරදි කියලා. අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ගත්තහම ව්‍යාපාර ක්‍රියාවලිය තුළ හැම තැනකදීම givisum වලට ලැබෙනවා. අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක් ආරම්භ කරද්දී අයිතිකරුවෝ වේවා, සේවකයෝ බඳවගද්දී සේවකයොත් එක්ක වේවා, නිෂ්පාදන ක්‍රියාවලියට අමුද්‍රව්‍ය භාණ්ඩ ගද්දී ඒ මිලදී ගැනීමේදී වේවා, ඊගා වේවා විකිණීමේදී වේවා මේ හැම තැනකදීම givisum ඇති වෙනවා. හේතුව givisumක් කියලා කියන්නෙම මේ නිත්‍යානුකූලව බැඳෙන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් පාර්ශව දෙකක් අතර ඇති වෙන එකඟතාවය. ඉතින් අපි තව පාර්ශවයක් එක්ක ව්‍යාපාර ක්‍රියාවලිය තුල ගනුදෙනු කරන වාර අනන්තයි අප්‍රමාණයි. ව්‍යාපාර ක්‍රියාවලිය තුල අපි වෙනත් බලාපොරොත්තු තියාගෙන තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නේ නැහැනේ. ඒ සාමාන්‍ය ජීවිතේ. අපි සාමාන්‍ය ජීවිතේත් ගොඩාක් දේවල් මේ නීතිය යටතේ බලපානවා. ව්‍යාපාරවල විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේත් බලපාන්න පුළුවන්. හැබැයි වාණිජමය කරුණු. එතකොට ව්‍යාපාර ලෝකේ 99% තරම් දේවල් වාණිජමය පරමාර්ථයක් හිතේ තියාගෙන තමයි ඒ givisumට ඒ එකඟතාවයට ඒ සම්බන්ධතාවයට ඇතුල් වෙන්නේ. හැබැයි අපි බැලුවාම ඒ ඇතිවන එකඟතාවය මත ඒ සම්බන්ධතාවය මත ක්‍රියාත්මක වන නීති තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. අපි දැනගන්න ඕන ඉස්සරෝම givisumක් කියන්නේ මොකක්ද? givisumක් ආරම්භ වෙන්නේ කොහොමද? givisumක් කියන එක තුල සහ ඒ ආරම්භ වීම කියන එක තුල ඒ වගේමයි givisum බලාත්මක වීම තුල ඒ වගේමයි givisum නිමා කිරීම තුල තියෙන නීතිමය කාරණා මොනවද? ඕගොල්ලෝ මෙන්න මේ කියන කාරණා ටික ඉගෙන ගන්න ඕනේ. දැන් සාමාන්‍ය ජීවිතේ අපි මොකක් හරි එකකට givisumක් එළඹිලා ඒක යම් අවුලක් වුණොත් එහෙම වෙන බලපෑමකට වඩා ව්‍යාපාර ලෝකයේ තුල තමන් ව්‍යාපාරයක් කළමනාකරණය කරමින් ඉන්න අතරතුර මේ givisum වලට එළඹෙන්න ගිහිල්ලා ඒ ඇතිවන නීති කඩ කිරීම නිසා වෙන්න පුළුවන් පාඩුව අනන්තයි අප්‍රමාණයි. හොඳම උදාහරණේ ලංකාව ඉන්දියා චීනෙන් ගෙන්නුවා පොහොර ඒක givisumක්. ඒක එකඟතාවයක්. මොකක්ද එකඟතාවය? LC ඕපන් කරානේ. මොකද LC ඕපන් කරනවා කියලා කියන්නේ? ණයවර ලිපි විවෘත කරා. ණයවර ලිපියක් විවෘත කරන එකේ තේරුම තමයි භාණ්ඩ ගේන්න අපි සල්ලි දෙන්නම්. ඒක බැංකුත් එක්ක තමයි මේ එකඟතාවය ඇති වෙන්නේ. මොකද අන්‍යෝන්‍ය විශ්වාසය ඇති වෙන්න බැංකු මැදිහත් වෙනවා.
එතකොට මේ විශ්වාසය මත ඒ givisuma මත චීනෙන් ගෙනාව පොහොර ලංකාවට ආවට පස්සේ පොහොර භාවිතයට සුදුසු නැහැ කියලා ගන්න බෑ කිව්වා. හැබැයි ඒගොල්ලෝ ඒක අදාළ කරගත්තේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ අපි අතර givisumක් ඇති වුණා. මොකද්ද givisuma? ඕගොල්ලෝ බාණ්ඩ ගේන්න අපි සල්ලි දෙන්නම්. නේද? එයාලා කිව්වේ ඔයාලා අපිට කිව්වා බාණ්ඩ ගේන්න කියලා සල්ලි දෙන්නම් කියලා. මොකද ණයවර ලිපියක් විවෘත කරන එකේ අදහසන්නේ ඒක. එතන givisumක් ඇති වෙනවා. දැන් ආවා සල්ලි දෙන්න. මේක මේ හොඳ දෙන අරකද ඕගොල්ලොන්ට මේ ඇතිද මාදිද මේකේ පාට මේකේ ප්‍රමාණය ඒවා අපිට අදාළ නැහැ. ඔයගොල්ලෝ කියපු ප්‍රමාණය කියපු විදිහට අපි ගෙනාවා නම් දැන් සල්ලි දෙන්න. හැබැයි ගන්න බැරි වුණා ඒක. ඒ වගේ තියෙන අර මොකක් හරි නොගැලපෙන භාවයක් හින්දා ගත්තේ නැහැ. මොකද සිද්ධ වුනේ? කෝටි 200ක් වන්දි ගෙවන්න සිද්ධ වුණා. කෝටි 200ක් නේ. මිලියන 2000ක් ලක්ෂ 20000ක් කොහොමද පාඩුව? මේ givisumක් අඩ වෙලා. ඇයි ඒ? givisumක් අඩ වෙලා. එහෙනම් අපි දැනන් ඉන්න ඕනේ givisumක් කියන්නේ මොකද්ද? givisumක් ක්‍රියාත්මක නිර්මාණය වෙන්නේ කොහොමද? givisumක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? givisumක් නිමා වෙන්නේ කොහොමද? මේ කියන කාරණාවල තියෙන නීතිමය බලපෑම අපි හරි ආකාරව දැනන් ඉන්න ඕනේ. හරි සියුම් තැන් මේ වගේ තියෙන්නේ. හරි සියුම් තැන්. හරි. එහෙනම් හොඳට මේක තේරුම් ගන්න ඕනේ. අපි දැන් ඉගෙන ගත්තා givisumක් නිර්මාණය වෙන්න අවශ්‍ය කරන මූලිකම දේ තමයි මොකද්ද? යෝජනාවක්. නේද? එහෙම නැත්නම් අපි ඒකට කිව්වා අර්පණයක් කියලා. අර්පණයක් කියලා කියන්නේ යෝජනාවක්. අපි ඒ තුල ඉගෙන ගත්තා අර්පණයක් කියන්නේ යෝජනාවක්. ඒ යෝජනාව පිළිගත්තොත් එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණය කරොත් අන්න එතන givisumක් නිර්මාණය වෙනවා. අපි දැනට ඔහොම ඉගෙන ගත්තට තව ඉස්සරහට ඉගෙන ගන්නවා එහෙම මේ අර්පණයක් කරලා ප්‍රතිග්‍රහණය කළ පමණින්ම givisumක් ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට මේක ඉගෙන ගන්නවා givisumකට එළබෙන්න ශක්්‍යතාවයක් හැකියාවක් නැති පාර්ශවයන් ගැන. ඒගොල්ලෝ අර්පණයක් ඉදිරිපත් කරලා ප්‍රතිග්‍රහණය කරලා givisumක් ඇති වෙලා තිබ්බොත් ඒක නීතියෙන් වළංගු givisumක් නෙවෙයි. අපි දැනට ඉගෙන ගන්නවා මොකද්ද? අර්පණයක් කරනවා ඒක ප්‍රතිග්‍රහණය කරොත් එහෙම එතන givisumක් ඇති වෙනවා. හරි. දැන් අන්න එතන තව වැදගත් තැනක් තමයි මේ givisumක් නිර්මාණය වෙන්න අර්පණයක් ඉදිරිපත් කරපුවාම ඒ ඉදිරිපත් කරන පාර්ශවයන් සහ ඒ ප්‍රතිග්‍රහණය කරන පාර්ශවයන් ගැන අපි හරියට දැනන් ඉන්න ඕනේ. හරි. එහෙනම් උතර අහගන්නකෝ. සාමාන්‍යයෙන් අපි කියනවා අපිට අර්පණයක් ඉදිරිපත් කරන්න පුළුවන් කොටස් තුනකට, පාර්ශවයන් තුනකට. හරි. ඒ තමයි පුද්ගලයෙක්ට යම් නිශ්චිත පුද්ගලයෙක්ට A කියන පුද්ගලයා විසින් B කියන පුද්ගලයාට අර්පණයක් ඉදිරිපත් කරනවා. මගේ වාහන විකුණනවා ගන්නවද? පුද්ගලයෙක්ට. එහෙම නැත්තම් පුළුවන් කණ්ඩායමකට. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම මේ ව්‍යාපාර නීතිය පන්තියේ ඉන්න දරුවෝ කියලා මං අර්පණයක් ඉදිරිපත් කරනවා. කවුද? ව්‍යාපාර පන්තියේ ඉන්න දරුවෝ. මෙතන කණ්ඩායමක් නේ. පුද්ගලයෙක් නෙවෙයි ඉන්නේ මෙතන කණ්ඩායම. කණ්ඩායමකට අපිට අර්පණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් විවෘත මුළු ලෝකෙටම කරන අර්පණයක් ඉදිරිපත් කරන්න. ඒක ඕන කෙනෙක්ට. දැන් උදාහරණයක් ඇටියට ටීවී එකේ ඇඩ් දාන්නේ නේ. දැන් මෙහෙම කරලා ජයග්‍රහණ ලබන්න. මෙහෙම කරලා තෑගි ලබන්න. පොලිසියේ විලාවකට කියන්නේ මේ අපරාධකරුවෙක් පැනලා ගිහින් ඉන්නවා. මේගොල්ලෝ ගැන තොරතුරු දෙන්න අපි තෑගි දෙනවා. එහෙම කියන්නේ. ඒ මුළු ලෝකෙටම කරන අර්පණයක්. එහෙනම් අපි දැනගන්න ඕනි මේ එක් අවස්ථාවලදී අර්පණයක් කරන්නේ කොහොමද? ඒ වගේමයි එහිදී ප්‍රතිග්‍රහණය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ. හරි. අර්පණයක් කරන ආකාරය නම් එච්චර ගැටලුවක් නෑනේ නේද? පුද්ගලයෙක්ට කරන්න පුළුවන්, කණ්ඩායමකට කරන්න පුළුවන්, ලෝකෙටම කරන්න පුළුවන්. මෙතන දරුවනේ වැදගත් වෙන්නේ මේක කොහොමද ප්‍රතිග්‍රහණය කරන්නේ? මෙන්න මේක ප්‍රතිග්‍රහණය කිරීම සම්බන්ධ නීතිය තමයි ඕගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. මහ ලොකු දෙයක් නෑ. හරි සරලයි. මම මෙන්න මෙහෙම කියනවා. මම යම් නිශ්චිත පුද්ගලයෙක්ට අර්පණයක් ඉදිරිපත් කරනවා. එහිදී එය ප්‍රතිග්‍රහණය කළ හැක්කේ කළ යුත්තේ ඒ පුද්ගලයාට පමණයි. මම නිමල් කියන කෙනාට යෝජනාවක් ඉදිරිපත් කරොත් ඒක ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් නිමල්ට විතරයි.
නිමල් ළඟින් ඉන්න කමල් එක ප්‍රතිග්‍රහණය කරා කියලා ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් කවුද? නිමල් ඔව් නිමල් නේද මං කිව්වේ. හරි. නිමල් ප්‍රතිග්‍රහණ මං යෝජනාව ඉදිරිපත් කරපු කෙනා ප්‍රතිග්‍රහණය කරන්න ඕනේ. ආයේ තර්කයක් නැහැ. ඒක සරලයි. හරි. තව එකක් තමයි කණ්ඩායමකට ඉදිරිපත් කරද්දී මම කියනවා මෙන්න මෙහෙම එකක්. මේ ව්‍යාපාර නීතිය පන්තියේ ඉන්න ඕනම දරුවන්ගෙන් එක්කෙනෙක්ට මම යෝජනාවක් ඉදිරිපත් කරනවා. මම දෙන ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් එහෙම මම තෑගි මුදලක් දෙනවා කියලා. මම තෑගි මුදලක් දෙනවා කියලා. හරි. මෙතෙන්දී මේ පන්තියේ ඉන්න ඕන දරුවෙක්ට ඕන කෙනෙක්ට ඒක ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි මේ පන්තියේ ඉන්න කෙනෙක්ට විතරයි. මේ පන්තියේ ඉන්න කෙනෙක්ට විතරයි. මම නැත්තම් යෝජනාවක් අර්පණයක් ඉදිරිපත් කරනවා මේ මුළු ලෝකෙටම විවෘතව සාකල්‍යවාදී අර්පණයක් විවෘතව. අන්න ඒක ඕන කෙනෙක්ට ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. හරි සරලයි නේ, එච්චර දෙයක් නැහැනේ. හැබැයි ඕකෙමෙන්ද මෙහෙම එකක් තියෙනවා. ඕක මතක තියාගන්න. ඒක තමයි වැදගත්ම කොටස. හරි. ඒක තමයි වැදගත්ම කොටස. ඒ තමයි දැන් මේ තන්නේ පුද්ගලයෙක්ට අර්පණයක් ඉදිරිපත් කරනව නේද? ඒක ප්‍රතිග්‍රහණය කරනවා නම් ඒ පුද්ගලයා ප්‍රතිග්‍රහණය කරනවාය කියලා දැනුවත් කරන්න ඕනි අර්පණ කරුව. හරි. මම නිමල්ට අර්පණයක් කරනවා නම් නිමල් එක ප්‍රතිග්‍රහණය කරනවා කියලා මාව දැනුවත් කරන්න ඕනි. මම කියනවා නිමල්ට නිමල් මගේ වාහනේ විකුණනවා ඔයා ලක්ෂ 10කට ගන්නවා. නිමල් කියනවා වාහනේ ලක්ෂ 10ක් නේ කියලා එයා යනවා. පස්සේ යා ලක්ෂ 10ක් අරන් එද්දි මං වාහනේ විකුණලා. දැන් නිමල් කිව්වොත් එහෙම ඔයා මාර කෙනෙක් නේ. ඔයා මට දැන් විකුණනවා කිව්වනේ. මම මේ පොලියට ලක්ෂ 10ක් අරන් ආවේ. දැන් මම මේක දැන් ගිහින් දුන්නත් රුපියල් 10000ක් පොලිය ගෙවන්න ඕනි. මේක මම ගද්දි මට රුපියල් 2000ක ණය ගැනීමේ පිරිවැයක් ගියා. මට දැන් ඔයා කරපු වැඩේ 12000ක් පාඩුයි. මට ඒ වන්දිය දෙන්න කියලා කියන්න පුළුවන්ද? බෑ. හේතුව මේ දෙන අතර කිවිසුමක් ඇති උනේ නෑනේ. කිවිසුමක් ඇති වෙන්න නම් තනි පුද්ගලයෙක්ට කරන අර්පණයකදී ඒ පුද්ගලයා ඒක ප්‍රතිග්‍රහණය කරනවා කියලා කියන්න ඕනේ. ඒක ප්‍රතිග්‍රහණය කරනවා කියලා කියන්න ඕනේ. කණ්ඩායමකට කරන අර්පණයේදී ඔක චුට්ටක් වෙනස් වෙනවා. කණ්ඩායමකට කරන අර්පණයේදී ඒ කණ්ඩායම තුල ඉන්න ඕන පුද්ගලයෙක්ට ප්‍රතිග්‍රහණය කරනවා කියලා කියන්නේ නැතිව ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. දැන් මම නිශ්චිතව පොඩ්ඩක් ඉන්න මේ ඔයගොල්ලෝගේ ළමයෙක් මැසේජ් එකක් දාලා තිනවා මම හිතන්නේ අනිත් ගෲප් එකට දාලා තියෙන්නේ. එයාට අප්ඩේට් එක ලැබුණ නැද්ද දන්නේ නැහැ. මේ අපි අනිත් වෙනම ගෲප් එකක් හදුවා නේද? විශ්ව සර් එහෙම එකක් හදලා තිබ්බනේ. දරුවනේ මට තප්පරයක් දෙන්න. හරි දැන් එකක් තමයි අපි දැනුවත් කිරීමක් කරානේ මේ නේද ගෲප් එකක් මෙහෙම හැදුවා සහ දැනුවත් කිරීමක් අපිට කරන්න කියලා. එයාට ඒ අප්ඩේට් එක ලැබුණ නැත්නම් දන්නේ නැහැ. මම විශ්ව සර්වේ එකට මෙන්ෂන් කරා මොකක්ද විශ්ව සර්වේ කතා කරලා කරයි. හරි. දැන් මම මේ පන්තියේ ළමයින්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. මම ප්‍රශ්නයක් දෙනවා මම ගාණක් දෙනවා. ඒ ගාණ හරියට හදලා දුන්න කෙනෙක්ට මම රුපියල් ලක්ෂයක් දෙනවා කියලා. හරි.
දැන් ඔය ඕගොල්ලෝගේ කෙනෙක් මට කියන්නේ නැතුව ඒ ගාන හදලා මට දෙනවා. මෙන්න සර් මං ගාන හැදුවා. දැන් ඒ වෙලාවේදී මට කියන්න බෑ ඔයා ප්‍රතිග්‍රහණය කරනවා කියලා මට කිව්වේ නෑනේ. ඒ හින්දා මෙතන කිවිසුමක් ඇති වෙන්නේ නෑනේ. මට ලක්ෂයක් දෙන්න ඕනෙත් නෑ කියලා. මොකද කණ්ඩායමකට කරන අර්පණයකදී ඒක ප්‍රතිග්‍රහණය කරනවයි කියලා අපිව දැනුවත් කරන්න ඕනේ නෑ. අනිවාර්යයෙන් මේ කණ්ඩායමේ කෙනෙක් වෙන්න ඕනි. ඒ කෙනා අපිව දැනුවත් කිරීමකින් තොරව ඒක ප්‍රතිග්‍රහණය කරත් කිවිසුමට බැඳෙනවා. කිවිසුමට බැඳෙනවා. හරි. ඒ වගේමයි ලෝකෙටම කරන අර්පණයකදී. ලෝකෙටම කරන අර්පණයකදී එක කෙනෙක් ප්‍රතිග්‍රහණය කරනවා නම් අපිට කියන්න ඕනේ අපිව දැනුවත් කරන්න ඕනේ ප්‍රතිග්‍රහණය කරලා පුළුවන් අපේ කිවිසුමට ඇතුල් වෙන්න අපේ කිවිසුම ක්‍රියාත්මක කරන්න. හරි. ඔන්න ඕකට තියෙන උදාහරණයක්. ඕකට තියෙනවා නඩු තීන්දුව. නඩු තීන්දුව තමයි කාලිල්වර්ස් කාබොලික් ස්මෝක් බෝල්ට් කම්පැනි ලිමිටඩ් කියන නඩුව. හරි. නම ටිකක් දිගයි. හැබැයි ඔක මතක හිටිනවා. මට ওই නඩුව වලින් හොඳට මතක ඕක. ওই නඩුව නම හත්ති බය හිතෙනවා. හැබැයි ඒක මතක හිටිනවා. නිකන් කවියක කෑල්ලක් වගේ නේ. ඒක මතක තියාගන්න පුළුවන්. කාලිල්වර්ස් කාබොලික් ස්මෝක් බෝල්ට් කම්පැනි ලිමිටඩ්. මේ නඩුවේදී සිද්ධ වෙන්නේ සමාගමක් නිෂ්පාදිතයක් හදනවා රෝගයකට. එයාලා කියනවා මෙය භාවිතා කළොත් නැවත කිසි දිනක ඒ ක්ෂය රෝගය හැදෙන්නේ නැහැ කියනවා. මේක භාවිතා කරොත් ක්ෂය රෝගේ ජීවිතේට හැදෙන්නේ නැහැ කියනවා. එමෙ හැදුනොත් එහෙම අපි යාට දෙනවා වන්දියක් කියලා කියනවා. දැන් ඕක දැකලා කාලිල් කියන මෙනවිය කාලිල් කියන නෝනා ඒ බේද පාවිච්චි කරනවා. එතකොට ඒක යා පාවිච්චි කරා කියන්න යාගව සාක්ෂි තියෙනවා නේද? වෛද්‍යවරයෙක්ගෙන් ඒක අනුමත කරගත්තා කියන්න, ෆාමසිකින් හොවා ආයතනයක ගත්තා කියලා කියන්න. ඒක දිගින් දිගටම අදාළ කාලෙදී අරන් තියෙනවා. ගැටලුවක් නැතුව පාවිච්චි කරලා තියෙනවා කියලා කියන්න යාගව සාක්ෂි තිබුණා. හැබැයි මෙයාට නැවතේ රෝගේ හැදුනා. සමාගමේ අර්පණය මොකද්ද? බිව්වොත් හැදෙන්නේ නැහැ. හැදුනොත් දෙනවා වන්දියක්. ඒක තමයි යෝජනාව. බීලා බලන්න හැදෙන්නේ නැහැ. හැදුනොත් දෙනවා වන්දියක්. දැන් අරයට හැදුනනේ. එයා ගිහිල්ලා කියනවා ඔයගොල්ලෝ කිව්වා මේ පාවිච්චි කරොත් හැදෙන්නේ නැහැ කියලා. මම පාවිච්චි කරා. මෙන්න මේකට සාක්ෂි. මම මෙහෙම වෛද්‍යවරුන්ගෙන් අනුමත කරගත්තා. මම මේක පාවිච්චි කරා. ෆාමසි වලින් මම මේක ගත්තා. මේ තියෙන බිල් එක. මේ තියෙන තුණ්ඩුව. මේ තියෙන වෛද්‍යවරයා හම්බෙන්න කිව්ව වාර්තාව. දැන් මට ආයෙ හැදිලා. කරුණාකර දෙන්න වන්දිය. දැන් මේ වෙලාවේ සමාගම කියනවා මේ ඔයා මේ ඔක පාවිච්චි කරනවා කියලා අපිට කිව්වේ නෑනේ. ඒ කියන්නේ ප්‍රතිග්‍රහණය කරනවා කියලා අපිට කිව්වේ නෑනේ. ඒ හින්දා මෙතන කිවිසුමක් නෑ. වන්දි දෙන්න බෑ කියලා. කාලිල් මෙනව යනවා උසාවියට. අධිකරණයට යනවා. අධිකරණයෙන් කියනවා මෙයා මේක පාවිච්චි කරනවා කියලා ඔයාලට කියන්න ඕනේ නෑ. මෙයා මේක ප්‍රතිග්‍රහණය කරනවා කියලා ඔයාලට කියන්න ඕනේ නැහැ. හේතුව මේක ඔයගොල්ලෝ ලෝකෙටම කරපු අර්පණයක්. ලෝකෙටම කරපු අර්පණයකදී ඒ ප්‍රතිග්‍රහණය කිරීමේ නිවේදනය ඕගොල්ලොන්ට දෙන්න ඕනේ නැහැ. තනි පුද්ගලයෙක්ට කරන එකදී විතරයි දෙන්න ඕනේ. කණ්ඩායමකට කරන එකදී නම් කණ්ඩායමේ කෙනෙක් ප්‍රතිග්‍රහණය කරන්න ඕනේ. ඒක කියන්න ඕනේ නැහැ. ඒ කණ්ඩායමේ කෙනෙක් කරන්න ඕනේ එච්චරයි. හැබැයි මේ මුළු ලෝකෙටම කරන අර්පණයකදී ඕන කෙනෙක්ට නොකිය ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. එහෙනම් කරුණාකරලා මට වන්දිය දෙන්න. හරි. දැක්කද? තනි පුද්ගලයෙක්ට කණ්ඩායමකට සහ මුළු ලෝකෙටම කරන අර්පණයන් වලදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ තුන් ආකාරයකට. හරි. අපි එහින් දන්නේ ගැන පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ. මට කියන්න අපි මීට පෙර ඔය නඩු තීන්දුව ගැන කතා කරාද ලිව්වද? අපි ඔය නඩු තීන්දුව ගැන කතා කරාද මීට කලින්? ඒක ගැන නම් කතා කරේ නෑ. හරි. අපි එහෙනම් දැන් ලියමුකෝ. අපි දැන් නෝට් එක ලියමු එහෙනම්. දැන් අපි මේ නෝට් එකේ ටිකක් ලියලා තියෙනවනේ. මට ලියලා තියෙන ටික කියවන්නකො කවුරු හරි. අමේෂා ඒක පොඩ්ඩක් කියවන්නකො. ගිවිසුමක් ඇතිවීමට නම්
අර්පණය ඒ ආකාරයෙන් ප්‍රතිග්‍රහණය කළ යුතුය. එහිදී එම් පාර්ශවයන්ට කරනු ලබන අර්පණ පහත පරිදි ප්‍රතිග්‍රහණය කළ හැකිය. හරි. දැන් එතන කියනනේ පහත පරිදි ප්‍රතිග්‍රහණය කළ හැකිය කියලා. අපි ඒක මෙන්න මෙහෙම ලියාගමු. දැන් ලියාගන්න. පුද්ගලයෙකුට කරන අර්පණයකදී ඕකලා දරුවනේ දැන් මෙතන කොටස් තුනක් තියෙනවානේ. ඔය මාතෘකාව තියෙනවා ප්‍රධාන මාතෘකාව. ඒක අපි ඡේදයක් ලියලා තියෙනවා. ඒ ඡේදේ යටින් අපි දැන් මේකේ වැදගත්ම කොටස් තුන ලියන්න යන්නේ. ඉතින් ඒකේ තරුවක් දාලා හරි, රවුමක් දාලා හරි, නැත්නම් මොකක් හරි විචූරණයක් කරලා ඒක highlight වෙන්න ලියා ගන්න. ලස්සනට නෝට් එකක් ලියන්න එපායි. හරි ලියමු. පුද්ගලයෙකුට කරන අර්පණයකදී යන පුද්ගලයෙකුට කරන අර්පණයකදී හරි ඒක පොඩ්ඩක් ඉන්න මට කවුරු හරි කියන්නකෝ අපි ගිය සතියේ නෝට් එකේ ඒ කියන්නේ අපි අර මේ මෙතන ඉඳන් කියන්නකෝ අර්පණයක් සඳහා ආරාධනා කිරීමක් කියන තැන ඉඳන් පිටු කීයක් ගිය සතියේ පොඩි ප්‍රමාණයක් නේ අපි අර සිග්නල් ප්‍රශ්න කළා නැවතුවානේ අපි පිටුවක් විතර නේද ලිව්වේ පිටුවක්වත් නෑ වගේනේ සර් ඒක පිටුවක්වත් නෑ ඔව් ඒකින්ද මේ රූල් වලින් කියන්න ඔව් රූල් 5ක් වගේනේ පහකුත් නැද්ද මම දිනිති රූල් 5ක් 6ක් විතර තියාගන්නකෝ ඇති 16යි 16ක් ලියලාද ඔව් 16ක් තියාගන්න හරි 16ක් තියාගෙන මම කිව්වේ අර්පණය සඳහා ආරාධනයක් කියන තැන ඉඳන් හරි එතකොට දිනිති බලන්න අර්පණයක් සඳහා ආරාධනා කිරීම කියන එකේ ලියලා තියෙනවද කොච්චරක් ලියලා තියෙනවද ඒකත් එක්ක 16ක් විතර තියෙන්න ඕනේ ඒක ලියලා ඉවර නම් එතන ඉඳන් රූල් 6ක් 7ක් තියාගෙන ලියන්නකෝ මොකද වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ රූල් 10ක් විතර තිබ්බත් කමන්නේ හරි ලියන්න පුද්ගලයෙකුට කරන අර්පණයකදී පුද්ගලයෙකුට කරන අර්පණයකදී ඒක ලියන්න මෙන්න මෙහෙම අර්පණකරු අර්පණය කරනු ලබන්නේ අර්පණකරු අර්පණය කරනු ලබන්නේ නිශ්චිත පුද්ගලයෙකුට නම් නිශ්චිත පුද්ගලයෙකුට නම් එය ප්‍රතිග්‍රහණය කළ හැක්කේ එය ප්‍රතිග්‍රහණය කළ හැක්කේ එම පුද්ගලයාට පමණි එම පුද්ගලයාට පමණි එම පුද්ගලයාට පමණි එමෙන්ම ඔහු විසින් එය ප්‍රතිග්‍රහණය කරන්නේ නම් නැත්නම් අර්පණලාභියා විසින් එම අර්පණලාභියා විසින් නැතිනම් එම අර්පණලාභියා විසින් එය ප්‍රතිග්‍රහණය කරන්නේ නම් එය ප්‍රතිග්‍රහණය කරන්නේ නම්
ප්‍රතිග්‍රහණය කරන බවට ප්‍රතිග්‍රහණය කරන බවට ප්‍රතිග්‍රහණය කරන බවට ප්‍රතිග්‍රහණය කරන බවට අර්පණකරුට දැනුම් දිය යුතුය. නැත්නම් අර්පණකරුව දැනුවත් කළ යුතුය. අර්පණකරුට දැනුම් දිය යුතුය. නැත්නම් අර්පණකරුව දැනුවත් කළ යුතුය. අර්පණකරු දැනුවත් කළ යුතුය. නැත්නම් අර්පණකරුට දැනුම් දිය යුතුය. හරි. අපි දැන් ලියමු දෙවෙනි එක. ළමයිනේ මම කියන එකක් ඕගොල්ලන්ට අහුන්නේ නැත්නම් මයික් එක ඔන් කරලා ඉක්මනට කියන්න. හරිද? හේතුව මේ මැසේජ් මම දැක්කේ නැත්නම් මම කියාගෙන යනවනේ. එතකොට මේ මම නෝට් එක ගලපෙන්න මම මතකෙන් දෙන්නේ සමහර තැන්. එතකොට මට සමහර විට ඒක ඒ විදිහටම කියන්න බැරි වෙනවා. ඒ හින්දා මිස් වුණා නම් ටික්ස් දාලා මයික් එක ඔන් කරලා කියන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. හරි. මේ කියන්න මොකද මම දැන් අර මැසේජ් එකක් දාලා තියෙනවා දරුවෙක් මට ඒක ඒතර දැන් මට හිතා ගන්න අමාරුයි කොතනද කියලා. හරි. ඒකින්ද යාළුවෙක්ගෙන් හරි පොඩ්ඩක් පස්සේ ක්ලාස් එක ඉවරුනාම නෝට් එකේ ෆොටෝ එකක් ඉල්ලගෙන එතන මම හිතන්නේ වචන දෙක තුනක් මිස් වෙන්නේ නැත්තේ. ඒක කරගන්න මයික් එක ඔන් කරලා ටක් ගාලා කියන්න. මොකද මේ ඔන්ලයින් කරද්දි නේද? අපහසුතාවයක් තියෙනවානේ. සිග්නල් නැති වෙන්න පුළුවන් කියන එක ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ගෙදර වෙන ශබ්ද බද තියෙන්න පුළුවන්. වෙන ප්‍රශ්න එන්න පුළුවන්. ඒ හින්දා ටක් ගාලා මයික් එක ඔන් කරලා කියන්න. දෙවෙනි එක ලියනවා දෙවෙනි එක ලියන්න කණ්ඩායමකට කරන අර්පණයක් නැත්නම් කණ්ඩායමකට අර්පණයක් කිරීම කණ්ඩායමකට කරන අර්පණයක් එහෙම නැත්නම් කණ්ඩායමකට අර්පණයක් කිරීම ඒක ලියන්න මෙහිදී එම අර්පණය ප්‍රතිග්‍රහණය කළ හැක්කේ මෙහිදී එම අර්පණය ප්‍රතිග්‍රහණය කළ හැක්කේ මෙහිදී එම අර්පණය ප්‍රතිග්‍රහණය කළ හැක්කේ එම අර්පණය මගින් ආමන්ත්‍රණය කරන නිශ්චිත කණ්ඩායමේ පුද්ගලයෙකුට පමණි. නිශ්චිත කණ්ඩායමක් ආමන්ත්‍රණය කරලා කරද්දී එක් නිශ්චිත කණ්ඩායමේ කෙනෙක්ට විතරයි ආමන්ත්‍රණය කරන්නේ මේක ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. කණ්ඩායමකට අර්පණය කරද්දී ඒ ප්‍රතිග්‍රහණය කළ හැක්කේ එම නිශ්චිත කණ්ඩායමේ පුද්ගලයෙක්ට පමණි කියන අදහස් තමයි ලියවෙන්න ඕනේ. එම කණ්ඩායමේ පුද්ගලයෙක්ට පමණයි ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. හරි. අපි ඊගාව දෙමු තුන්වෙනි එක.
ඊගාවලියම තුන්වෙනි එක මුළු ලොවටම කරන අර්පණයකදී මුළු ලොවටම කරන අර්පණයකදී මුළු ලොවටම කරන අර්පණයකදී ලියන්න මෙහිදී ඕනෑම අර පොඩ්ඩක් ඉන්න පොඩි මිස්ටේක් එකක් වුණා අපි උඩින් එකේදී ලිව්වේ නෑ නේද එහිදී ප්‍රතිග්‍රහණය කරනවා කියලා දැනුවත් කරන්න ඕනේ නෑ කියලා ඕගොල්ලෝ මාර්තුකාව ලිව් එකේ පොඩි තීරුවක් හරි කියන්නේ පොඩි ඉඩක් තියෙනවා නම් ලියන්න මෙහිදී ප්‍රතිග්‍රහණය කිරීම දැනුවත් කිරීමට අවශ්‍ය නැත මෙහිදී ප්‍රතිග්‍රහණය කිරීම දැනුවත් කිරීමට අවශ්‍ය නැත මෙහිදී ප්‍රතිග්‍රහණය කිරීම දැනුවත් කිරීමට අවශ්‍ය නැත. හරි. දැන් ලියන්න මුළු ලෝකෙටම කරන අර්පණයකදී කියන එකේ මෙවැනි අර්පණයකදී ඕනෑම පුද්ගලයෙකුට එය ප්‍රතිග්‍රහණය කළ හැක ඕනෑම පුද්ගලයෙකුට එය ප්‍රතිග්‍රහණය කළ හැක ඕනෑම පුද්ගලයෙකුට එය ප්‍රතිග්‍රහණය කළ හැක ලියන්නේ එකටම එමෙන්ම එම අර්පණය ප්‍රතිග්‍රහණය කිරීම මොකක්ද ඒ ටික ආයෙ කියන්නකෝ. කොයි ටිකද කොතනින්ද? මෙවැනි අර්පණයකදී. අපි උස්සරමුලිය මෙවැනි අර්පණයකදී ඕනෑම කෙනෙකුට ප්‍රතිග්‍රහණය කළ හැකිය. මෙවැනි අර්පණයක් ප්‍රතිග්‍රහණය කිරීම නැත්නම් මෙවැනි අර්පණයක් ප්‍රතිග්‍රහණය කරන බව අර්පණකරුව දැනුවත් කිරීම අවශ්‍ය නොවේ. නැත්නම් අර්පණකරු දැනුවත් කිරීමට අවශ්‍ය නැත. අර්පණකරු දැනුවත් කිරීම අවශ්‍ය නොවේ. නැත්නම් අර්පණකරුව දැනුවත් කිරීමට අවශ්‍ය නැත. අපි ලියන උදාහරණයක් යටින් උදාහරණ කියලා ලියලා ඉරි කැලලක් ගහලා නඩු තීන්දුව
උදාහරණයක් කියලා ඉරි කැලක් ගහලා ලියන්න. කාලිල් verse කියන එක BS ලියන්නේ. කාලිල් කියන එක ලියන්නේ කායන්න, අල් රයන්න, ලියන්න, අල් ලයන්න. කාලිල් R එකක් මැදින් කියවෙනවා. කාලිල් verse කියන්නේ BS. කාලිල් verse. කාබොලික් smoke. කාලිල් verse කාබොලික් smoke bolt company limited හරි. ඒක ලියමු අපි අර කතා කරපු විස්තරේ. රෝගයක් සඳහා ඖෂධයක් නිර්මාණය කළ සමාගමක් රෝගයක් සඳහා ඖෂධයක් නිර්මාණය කළ නැත්නම් නිෂ්පාදනය කළ සමාගමක් වෙළඳ දැන්වීමක් තුලින් ප්‍රකාශ කළේ මෙම ඖෂධය භාවිතා කළ කිසිම කෙනෙකුට මේ එකක් තමයි ළමයි ටක් ගාලා ලියන්න වෙනවා. අපිට මේ ලියන්න ගොඩාක් කාලය යනවා. ලෝ කියලා කියන්නේ ලොකු විෂයක්. ඒක ගොඩාක් තියෙනවා කතා කරන්න. එතකොට අපිට ගොඩාක් වෙලාව කැප කරන්න අමාරු වෙන ඉක්මනටම ලියන්න වෙනවා. ප්‍රකාශ කර සිටියේ මේ භාවිතා කළ කිසි කෙනෙකුට නැවත එම රෝගය නොවැළඳෙන බවයි. නැවත එම රෝගය නොවැළඳෙන බවයි. වෙනම ලියන්න කියන්නේ දරුවනේ රූලක් අරින්න එපා. අලුත් රූලකින් ලියන්න. රූලක් අතරින්න එපා. අලුත් රූලකින් ලියන්න. නමුත් નિયમિત පරිදි ඖෂධය භාවිතා කළ නිවැරදි පරිදි ඖෂධය භාවිතා කළ කාලිල් මෙනවියට රෝගය නැවත වැළඳුනි. වෙනම ලියන්න.
සමාගම ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණය තුල සමාගම ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණය තුල සමාගම ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණය තුල ඖෂධය භාවිතා කළ අයෙකුට නැවත රෝගය වැළඳුනහොත් ඖෂධය භාවිතා කළ කෙනෙකුට නැවත රෝගය වැළඳුනහොත් රෝගය වැළඳුනහොත් ඖෂධය භාවිතා කළ කෙනෙකුට නැවත රෝගය වැළඳුනහොත් වන්දි මුදලක් ලබා දෙන බවට වූ අර්පණයක් වන්දි මුදලක් ලබා දෙන බවට වූ අර්පණයක් වන්දි මුදලක් ලබා දෙන බවට වූ අර්පණයක් ඇතුළත් කර තිබුණු නිසා ඇතුළත් කර තිබුණු නිසා ඇතුළත් කර තිබූ නිසා ඇතුළත් කර තිබූ නිසා කාලිල් මෙනවිය එම වන්දිය ඉල්ලා සිටියේය. කාලිල් මෙනවිය එම වන්දිය ඉල්ලා සිටියේය. කාලිල් මෙනවිය එම වන්දිය ඉල්ලා සිටියේය. නමුත් ඇය ඖෂධය භාවිතා කරන බව ඇය ඖෂධය භාවිතා කරන බව ඇය ඖෂධය භාවිතා කරන බව වරහන් ඇතුලේ ප්‍රතිග්‍රහණය කරන බව. ඒකනේ ප්‍රතිග්‍රහණය කරන බව. වරහන් ඇතුලේ ප්‍රතිග්‍රහණය කරන බව. ඇය ඖෂධය භාවිතා කරන බව වරහන් ඇතුලේ ප්‍රතිග්‍රහණය කරන බව. ප්‍රතිග්‍රහණය කරන බව වරහන් ඇතුලේ. සමාගම දැනුවත් නොකළ නිසා සමාගම දැනුවත් නොකළ නිසා සමාගම දැනුවත් නොකළ නිසා ඔවුන් වන්දි ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ඔවුන් වන්දි ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ඔවුන් වන්දි ලබා දීම ප්‍රතික්ෂේප කළේය.
වෙනම ලියන්න. වෙනම ලියන්න. මේ සම්බන්ධයෙන් පැවති අධිකරණ නඩුවේ තීරණය වූයේ මේ සම්බන්ධයෙන් පැවති අධිකරණ නඩු තීන්දුවේ තීරණය වූයේ මෙය මුළු ලොවටම කළ අර්පණයක් බවත් මෙය මුළු ලොවටම කළ අර්පණයක් බවත් මෙය මුළු ලොවටම කළ අර්පණයක් බවත් ලොවටම කළ අර්පණයක් බවත් ලොවටම කළ අර්පණයක් බවත් එය ප්‍රතිග්‍රහණය කිරීම දැනුවත් කිරීම නැත්නම් එය ප්‍රතිග්‍රහණය කරන බව දැනුවත් කිරීම 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 එය ප්‍රතිග්‍රහණය කිරීම දැනුවත් කිරීම අවශ්‍ය නොවන බවත් එය ප්‍රතිග්‍රහණය කිරීම දැනුවත් කිරීම අවශ්‍ය නොවන බවත් අවශ්‍ය නොවන බවත් ඒ හේතුවෙන් මෙහිදී වළංගු ගිවිසුමක් 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 නිර්මාණය වී ඇති නිසා නිර්මාණය වී ඇති නිසා නිර්මාණය වී ඇති නිසා නිර්මාණය වී ඇති නිසා ඇයට වන්දි ගෙවිය යුතු බවත්ය ඇයට වන්දි ගෙවිය යුතු බවත්ය ඇයට වන්දි ගෙවිය යුතු බවත්ය ගිවිසුමක් නිර්මාණය වී ඇති නිසා ඇයට වන්දි ගෙවිය යුතු බවත්ය ඇයට වන්දි ගෙවිය යුතු බවත්ය හරි මම හිතනවා ලියාගෙන ඇති කියලා එහෙනම් අපි යනවා ඊළඟ මාතෘකාවට දැන් පුතේ අපි අර ව්‍යාපාර අධ්‍යයනය පන්ති එහෙම නැත්නම් ව්‍යාපාර පරිසරය මේ බිස්නස් එන්වයරන්මන්ට් අපේ පළවෙනි එකේ ඒ පන්තිය කරද්දී නේද
තව අමතර කතා කිය සමහර අපි මේ සින්දු මේ දාලා සින්දු වල තේරුම් කියමින් පැහැදිලි කරගනිමින් තව වැදගත් දේවල් කතා කරමින් අපි ඒක කරා. නමුත් මේ ලෝ එකේ ඒ බයිලා මුකුත් කරන්න බෑ. හේතුව මේකේ මහා ලොකු විෂයපතයක් තියෙනවා, මහා ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරන්න වෙලාව කියන එක අපිට මදි හොඳටම. මේ ඒවා කරන්න ගියොත් එහෙම තවත් අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ හින්දා දිගටම ෆිසිකල් කරා නම් මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ලියන එකේදී උනත් ෆිසිකල් ටක් ගාලා ලියවෙනවා. දැන් මේකේදී එහෙම ලියන්නත් අමාරුයි. ඒ හින්දා අපිට දිගටම මේක කරගෙන යන්න වෙනවා. හරි. ඊළඟට ඔයගොල්ලෝ ලියන මාතෘකාවක් අර්පණය හා ප්‍රතිග්‍රහණයට අදාළ වන රීතීන්. අර්පණය හා ප්‍රතිග්‍රහණයට අදාළ වන රීතීන්. අර්පණය හා ප්‍රතිග්‍රහණයට අදාළ වන රීතීන්. මේක ඔයගොල්ලෝ ලියන්න ඕනි 1 2 3 දාලා. මේක ඔයගොල්ලෝ ලියන්න ඕනි 1 2 3 දාලා. ඒක ලියන්න 1 ලියන්න 1 ප්‍රතිග්‍රහණය කළ යුත්තේ අර්පණය බලාත්මකව පවතින විටය. අර්පණය බලාත්මකව පවතින විටය. ප්‍රතිග්‍රහණය කළ යුත්තේ අර්පණය බලාත්මකව පවතින විටය. ඒ කියන්නේ මේකයි. දැන් මම අර්පණයක් කරනවා. ඒ කියන්නේ යෝජනාවක් කරනවා. givisumකට එළඹීමට මම යෝජනාවක් කරනවා. අපි මේ හිතමුකෝ. අපි කලින් ගත්ත උදාහරණෙම ගත්තොත් එහෙම මගේ වාහනේ විකුණනවා ගන්නවද යෝජනාවක්. මට අර්පණලාභියා උත්තරයක් දෙන්නේ නැහැ. ඒ හින්දා මම මොකද කරන්නේ? මං ඒ අර්පණය ඉල්ලාස් කරගන්නවා. හරි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අර්පණය බලාත්මක නැහැනේ. ඇයි මං ඉල්ලාස් කරගෙන? නේ. එහෙම නැත්තම් මං අර්පණයක් ඉදිරිපත් කරනවා. මොකද්ද? මේ වාහනේ ගන්නවද? එයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මං එවලෙම වාහනේ වෙන කෙනෙක්ට විකුණනවා. මං එවලෙම කියලා වචන දාන්නේ ඔයගොල්ලෝ පැටලෙන්නේ නැති වෙන්න. එවලෙම විකුණනවා. දැන් ඒ අර්පණය අහෝසි වෙලානේ. දැන් එයා දැක්කනේ මං වාහනේ විකුණනවා. දැන් ඒ අර්පණය බලාත්මක නැහැ. එහෙම නැත්නම් මම මෙහෙම කියනවා. මං ඔයාලට දවසක් දෙන්නම් ඔයා මට උත්තරයක් දෙන්න. මම මේ වාහනේ විකුණනවා ගන්නවා. දවසක් පහු වෙනවා. ඒ කියන්නේ කාලේ ඉක්මවා යනවා. දැන් මේ අර්පණය බලාත්මක වෙන්නේ නැහැ. හරිද? දැන් මේ අර්පණය බලාත්මක වෙන්නේ නැහැ. අන්න එවැනි බලාත්මක නොවන අර්පණයක් කිසිසේත්ම ප්‍රතිග්‍රහණය කරන්න බෑ. ප්‍රතිග්‍රහණය කළාය කියලා වළංගු කිවිසුමක් ඇති වෙන්නේ නැහැ. මොකද එහෙනම් කතාව? අර්පණයක් ඉදිරිපත් කරපුවාම, ඒ කියන්නේ යෝජනාවක් ඉදිරිපත් කරපුවාම ඒකේ අපි ඒකට කියනවා ඒක අප්‍රාණික වෙනවා කියලා. ඒ කියන්නේ ඒක බලාත්මක නොවන තරක් වෙනවා. එහෙම වෙන්න කලින් එය ප්‍රතිග්‍රහණය කළ යුතුයි. ඔක තමයි නීතිය. කාලයක් දුන්නොත් අදාළ කාලය තුල එහෙම නැත්නම් අර්පණය කරපු කෙනා ඒක ඉල්ලා අස් කර ගැනීමට පෙර අනිවාර්යයෙන්ම
ඔය ප්‍රතිග්‍රහණය කළ යුතුයි. එහෙම නැතුව කරන ප්‍රතිග්‍රහණය කියන්නේ බලාත්මක භාවයෙන් නැති වෙද්දි නැති වුණාට පස්සේ කරන ප්‍රතිග්‍රහණය වැඩක් වෙන්නේ නැහැ. ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. givisුමක් විහි වෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ ප්‍රතිග්‍රහණය කළ යුත්තේ අර්පණයේ බලාත්මකව පවතින විටදීය කියලා. එහෙනම් අපි ඔක ලියාගමු මෙන්න මෙහෙම. අර්පණයේ කාල සීමාව නැත්නම් අර්පණයේ කාලය ඉක්මවා ගිය පසු සහ අර්පණයේ කාලය ඉක්මවා ගිය පසු සහ අර්පණයේ කාලය ඉක්මවා ගිය පසු සහ අහෝසි කළ පසු ප්‍රතිග්‍රහණය කළ නොහැක. ප්‍රතිග්‍රහණය කළ නොහැක. ඕන දැන් මේ අර්පණය හා ප්‍රතිග්‍රහණයට අදාළ වෙන එක රීතියක් ඈ. මොකද්ද? ප්‍රතිග්‍රහණය කරන්න ඕනි අර්පණය බලාත්මකව තියෙද්දි විතරයි. ප්‍රතිග්‍රහණය කළ හැක්කේ අර්පණය බලාත්මකව තියෙද්දි විතරයි. අපි ලියමු මේ අර්පණය සහ ප්‍රතිග්‍රහණයට අදාළ තව නීතියක්. ලියන දෙක දාලා ප්‍රතිග්‍රහණය පූර්ණ හා අනුසීමිත වරහන් ඇතුලේ කොන්දේසි විරහිත වරහන් වහලා විය යුතුය. ප්‍රතිග්‍රහණය පූර්ණ සහ අනුසීමිත විය යුතුය. වරහන් ඇතුලේ කොන්දේසි විරහිත කියන එක තියෙනවා. වරහන් නැතුව මම කියවුවොත් එහෙම පූර්ණ ප්‍රතිග්‍රහණය පූර්ණ සහ අනුසීමිත විය යුතුය. ඒ කියන්නේ කොන්දේසි විරහිත. ඒ අර්ථය අපි මෙන්න මෙහෙම ලියමු. මුල් අර්පණය සමග වෙනස් වන ප්‍රතිග්‍රහණයක් මුල් අර්පණය සමග වෙනස් වන ප්‍රතිග්‍රහණයක් පහත ආකාරයට හඳුනාගත හැක. ඒ කියන්නේ පූර්ණ දැන් ප්‍රතිග්‍රහණය කරන එක පූර්ණ වෙන්න ඕනේ අනුසීමිත වෙන්න ඕනේ. පූර්ණ කියලා කියන්නේ එයා කරන මුල් අර්පණයට 100%ක් සමාන වෙන්න ඕනේ. ඒක ඒ විදිහට පිළිගන්න ඕනේ.
එහෙම නොවන අවස්ථා දෙකක් අපිට තියෙනවා. අපි මේ දෙක තමයි මේ කතා කරන්න යන්නේ. ලියන්න A කියන අකුර දාලා අපි දැන් ලියුව මොකද්ද මුල් අර්පණයේ සමග වෙනස් වන ප්‍රතිග්‍රහණයන් පහත ආකාරයෙන් හඳුනාගත හැක කියලානේ. පාළි ලියන්න A අකුර දාලා ඉංග්‍රීසි A අකුර දාලා කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක්. කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක්. කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක්. හරි ආන්නකෝ. දැන් මෙහෙමයි. මේකට අපි උදාහරණයකුත් ලියනවා මෙන්න මෙහෙම. ඒක අපි ඉස්සරම කතා කරලෙමු. මම කෙනෙක්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. මගේ වාහනයක් තියෙනවා මම ඒක විකුණනවා. පවුන් 280කට ඔයා ඒක ගන්නවද? තමයි මගේ මොකද්ද? අර්පණය. පවුන් 280කට ගන්නවා. හරි. දැන් එයා කියනවා මම කියන එක ඇහෙනවද? කලින් නම් කියපු එකක්වත් ඇහුන්නේ මම කලින් මොකුත් කිව්වෙත් නැහැ. නැහැ. මොකද මේ කෙනෙක් තිබුණා. මම ඉතින් පස්සේ මොකුත්ම කිව්වේ නැහැ. මේ දැන් ඇහෙනවද කියන එක ඔයගොල්ලෝ මට හරියටම පැහැදිලිව ඒ කියන්නේ ඇහෙන්නේ නැත්නම් කවුත් කියන්න. මොකද මම කියන්නේ Wi-Fi එක ඕෆ් වුණා. දැන් ෆෝන් එකේ data වලින් කරන්නේ. එහෙනම් ඇහෙන්නේ නැත්නම් ඉක්මනින් කියන්නේ. දැන් ඇහෙනවනේ නේ? මේෂා ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ළමයි මට තප්පරෙනුත් එකක් දෙන්න ඉක්මනින් Wi-Fi එක කනෙක්ට් කරගන්නකම් ඈ.
කවුරු හරි කියන්නකෝ දරුවනේ ඇහෙනවද දැන් කියන එක? ළමයි ඇහෙන්නේ නැද්ද මං කියන එක? ඇහෙනවා. හරි. හරි. දැන් නැවතෙමු කතා කරපු තැනට. සමා වෙන්න ඕනි. සිග්නල් මේ Wi-Fi එකේ ප්‍රශ්නයක්. හරි. හරි අපි කතා කරමින් හිටියේ මොකද්ද? දැන් මේ අර්පණය සහ ප්‍රතිග්‍රහණ කියන සංකල්ප දෙකට අදාළ වෙන තව රීති කීපයක්නේ. ඒක අපි කිව්වා දෙවැනි එක විදිහට ප්‍රතිග්‍රහණය කරන එක පූර්ණ සහ අනුසීමිත වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් වෙන්නත් බෑ. ඒක ප්‍රතිඅර්පණයක් වෙන්න බෑ කියලා අපි ඊට පස්සේ කතා කරනවා. එතකොට කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් කියලා කියන්නේ අපි උදාහරණයක් ගත්ත මොකද්ද? මම මගේ වාහනය පවුන් 280කට විකුණන්න අර්පණයක් ඉදිරිපත් කරනවා. අර්පණලාභියා මොකද කරන්නේ? ඒක පිළිගන්නවා, ප්‍රතිග්‍රහණය කරනවා. හැබැයි කියලා කොන්දේසියක් දාලා. හැබැයි මම ගන්නම් ඕකේ. හැබැයි 80ක් පවුන් 80ක් ඉස්සරවම ගෙවලා ඉතුරු 250 වාරික 4කින් වාරික ක්‍රමයට ගෙවන්න. අන්න එතනදී දරුවනේ අර කලින් කරපු අර්පණය මුල් අර්පණය අහෝසි වෙලා යනවා. හරිද? දැන් මම මොකද්ද අර්පණය කරේ? මගේ වාහනය තියෙනවා විකුණනවා පවුන් 280කට ගන්නවා. එයා ප්‍රතිග්‍රහණය කරනවා ඔව් හැබැයි මෙන්න මෙහෙම 80ක් දීලා 200 පස්සේ දෙන්නම් වාරික ක්‍රමයට. ඒ මොකද්ද? කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් නේ. එයා කියනවා මං ගන්නම් ඕකේ ප්‍රතිග්‍රහණය ඕකේ. හැබැයි කියලා මෙන්න මෙහෙම කොන්දේසියක් දානවා. ඒ වෙලාවට ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අර කරපු මුල් අර්පණය එතනින් අහෝසි වෙලා යනවා. ඇයි එහෙම කියන්නේ? ඇයි මේ අහෝසි වීමක් ගැන කතා කරන්නේ මුල් අර්පණය? මේ හිතන්නකෝ. මම කියනවා දැන් එකක් තමයි දරුවනේ ලෝවල ඔයගොල්ලෝ ලෝ ඉගෙන ගන්න ගම වෙන වැඩ කර කර ඉඳලා නේ මගදී චුට්ටක් අහන් ඉන්න නැතුව ආය අහන් ඉන්නවනේ මං කියන්නේ ලෙප් වෙලා යන්න. හේතුව එතනින් හැට මෙලොව හතරක් ආයේ තේරෙන්නේ නැහැ. හරිද? ඔයගොල්ලෝ ලෝ පන්තියේ ඉන්න ගමන් මේ කියන ගමන් වෙන මොකක් හරි ලෝකයකට ගිහිල්ලා වෙන දෙයක් ගැන කල්පනා කරලා ආයේ පන්තියට ඇවිල්ලා අහනවනේ කියන එක. ඒ ලෝකෙම චුට්ටක් ඉන්න. මොකද තේරෙන්නේ නැහැ කියන එක. හරි. මේකේ මම මෙච්චර හිමීට කතා කරන්නේ ඒකයි. දැන් ඔය අපේ බිස්නස් පන්ති ආපු ළමයි දන්නවා මම ටිකක් කතා කරනවා ටිකක් වේග වැඩි. මම ටිකක් වේගෙන් කතා කරනවා. හැබැයි මේකෙදි මම පුළුවන් තරම් හිමීට කතා කරන්නේ. මේක හරි අමාරුයි තේරුම් ගන්න. මේක හරි සියුම් දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා වචනයක් නෑ හරියට අහන්න ඉඳලා මේ ඔළුවේ මවා ගන්න ඕනේ. මේ ඔළුවට හොඳට දා ගන්න ඕනේ. හරි. දැන් මොකද්ද කිව්වේ? මං අර්පණයක් කරා. එයා ඒක කොන්දේසි සහිතව තමයි ප්‍රතිග්‍රහණය කළේ. කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයකින් කිසිම විටක ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් තුලින් අර කිව්ව මුලින් කිව්ව අර්පණය බල රහිත වෙනවා. අහෝසි වෙනවා. ඒක අප්‍රාණික වෙනවා. ඇයි මං එහෙම කියන්නේ? දැන් මම කිව්වා මං 280කට විකුණනවා ගන්නවද? එයා කියනවා
මං ගන්නම් හැබැයි මෙන්න මෙහෙම කොන්දේසියක් යටතේ. මම කියනවා බෑ. එහෙම බෑ. එහෙම බෑ. දැන් එයා මං එහෙම බෑ කිව්වින්ද එයා යනවා. එයා යනවා. ගිහිල්ලා මෙන්න બોලේ මේ යකා පවුන් 280 අරගෙන ආයෙමත් ඇවිල්ලා. ඒ එද්දි මං වාහනේ විකුණලා. දැන් අරයා මට කියනවා දැන් ඔයා මට දෙන්නම් කිව්වනේ. මං ගන්නම් කියලාත් කිව්වනේ. 200ක් මම වාරික විදිහට ගෙවන්නම් කියපු එකට ඔයා කැමති වුණේ නැහැ. හැබැයි මම ගන්නම් කිව්වනේ. ඔයා මට දෙන්නම් කිව්වා මම ගන්නම් කිව්වා. දැන් මම සල්ලි අරන් ආවා. දැන් ඔයා වාහනේ දීලා මට පාඩුයි. මට වන්දි දෙන්න කියලා කියනවා. හරි. හැබැයි ඒ වෙලාවට වන්දි දෙන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද වන්දි දෙන්න නම් දිවිසුමක් ඇති වෙලා තියෙන්න ඕනේ. දිවිසුමක් ඇති වෙන්නේ නැහැ. අර කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණය හේතුවෙන් ඔහුගේ මුල් අර්පණය බල රහිත වෙලා. ඒක අප්‍රාණික වෙලා. නැවත ඒක කිසිම දාක ප්‍රාණවත් කරන්න බෑ. දැන් අරයා පවුන් 280ක් අරන් ආවට වැඩක් නැහැ. අර පළවෙනි අර්පණය අහෝසි වෙලානේ. දැන් අර්පණයක් නැහැ. ප්‍රතිග්‍රහණය කරන්න දැන් අර්පණයක් ඇත්තෙත් නැහැ. ඉතින් අර්පණයක් ඇත්තෙත් නැත්නම් ප්‍රතිග්‍රහණය කරන්නෙකුත් නැහැ. කරන්නත් බෑ. අර්පණයකුත් නැත්නම් ප්‍රතිග්‍රහණයකුත් නැත්නම් මොකද්ද? කිවිසුමකුත් නැහැ. වන්දි දෙන්න ඕනෙත් නැහැ. ඔන්න ඔකයි කතාව. හරි. අන්න ඒකට කියනවා කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් කියලා. අපි ඒක ලියමුකෝ. ඒ කියලා දාලා ලියාගන්න කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණය. ඒකට ලියන්න උදාහරණ නිමල් නැමැති පුද්ගලයා නැත්නම් නිමල් විසින් තමන්ගේ මෝටර් රථයේ පවුම් 280කට මෝටර් රථය පවුම් 280කට මිලදී ගන්නා ලෙස රුවන්ට අර්පණයක් ඉදිරිපත් කළේය. රුවන් විසින් එය පවුම් 80ක් මූලිකව ගෙවා ඉතිරිය 50 බැගින් වාරික 4ක් ගෙවා මිලදී ගන්නා ලෙස එය ප්‍රතිග්‍රහණය කළේය.
ඒ ප්‍රතිග්‍රහණය කළේය. ප්‍රතිග්‍රහණය කළේය. කොන්දේසි සහිත givisුමක් කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් නිසා කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් නිසා කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් නිසා කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් නිසා මෙහිදී වළංගු givisුමක් ඇති නොවේ. මෙහිදී වළංගු givisුමක් ඇති නොවේ. මෙහිදී වළංගු givisුමක් ඇති නොවේ. එමෙන්ම මෙහිදී වළංගු givisුමක් ඇති නොවේ. එමෙන්ම මුල් අර්පණයද අප්‍රාණික වේ. මුල් අර්පණයද අප්‍රාණික වේ. මුල් අර්පණයද අප්‍රාණික වේ. හරි. දැන් අපි දෙනවා B කියන එක දාලා අපි ඔය A අර්ථනේ ලිව්වේ කොන්දේසි සහිත ප්‍රතිග්‍රහණයක් කියන එක. B දාලා ලියනවා ප්‍රතිඅර්පණයක්. ප්‍රතිඅර්පණයක් ප්‍රතිඅර්පණයක් ඔය මෙහෙමයි. දැන් හිතන්නකෝ මම ඔයාට අර්පණයක් කරනවා මගේ වාහනය විකුණනවා රුපියල් ලක්ෂ 10කට ගන්නවද මිලියනයකට විකුණනවා ලක්ෂ 10කට. ඔයා කියනවා ඔයා මගෙන් අහනවා ලක්ෂ 8කට දෙනවද? ලක්ෂ 8කට දෙනවද? අන්න ඒකට තමයි කියන්නේ ප්‍රතිඅර්පණයක් කියලා. දැන් මේක අපිට වැදගත් කොටස මොකද්ද? ඒ තමයි දැන් මම අර්පණයක් ඉදිරිපත් කරන්නේ මගේ වාහනේ ලක්ෂ 10යි ගන්නවද කියලා. ඔයා මගෙන් අහනවනේ ලක්ෂ 8කට දෙනවද කියලා. ඒක ප්‍රතිඅර්පණයනේ. ප්‍රතිඅර්පණයක් කරපුවාම අර මම මුලින්ම කරපු අර්පණය මොකද වෙන්නේ? අකර්මණ්‍ය වෙනවා. ඒක අප්‍රාණික වෙනවා. ඒක නැවත කිසිදා ප්‍රාණවත් කරන්න බෑ. ඒක කරනවා නම් මට නැවත ඒ අර්පණය ඉදිරිපත් කරන්න විතරයි පුළුවන්. ඔයා කරපු ප්‍රතිඅර්පණය තියෙනවා නේද? ඒ කියන්නේ ලක්ෂ 8කට දෙනවද කියලා අහපු එක. ඒක ප්‍රතික්ෂේප කිරීම හෝ ඒ කියන්නේ ප්‍රතිග්‍රහණය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම නැත්නම් ප්‍රතිග්‍රහණය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම මගේ අයිතියක්. මම කැමති නම් ඒක ප්‍රතිග්‍රහණය කරනවා නැත්නම් මම ප්‍රතික්ෂේප කරනවා. මේකේ වැදගත්ම දේ තමයි අර මම කරපු අර්පණය ඔයාගේ ප්‍රතිඅර්පණය තුලින් අහෝසි වෙලා යනවා. දැන් ඔයා මං කියනවා ලක්ෂ 10කට මගේ වාහනේ විකුණනවා. ඔයා අහනවා ලක්ෂ 8කට දෙන්න බෑ. ඒක ප්‍රතිඅර්පණයක්. මං කියනවා බෑ කියලා. මං ප්‍රතික්ෂේප කරනවා. ඔයා කියනවා ආයෙ නම් මං ලක්ෂ 10කට ගන්නම්කෝ. දැන් මම කියනවා බෑ ලක්ෂ 10කට දෙන්න බෑ. එතකොට ඔයාට අහන්න පුළුවන් නේ. ඔයා මාර කතාවක් නේ කියන්නේ. ඔයා දැන් ටිකට කලින් මට කිව්වනේ 10කට දෙන්නම් කියලා. ඔයා අර්පණයක් කරානේ. දැන් දෙන්න වෙනවා එහෙනම්. හැබැයි දැන් මට කියන්න පුළුවන් ඔව් මං අර්පණයක් කරා ලක්ෂ 10කට. හැබැයි ඔයා ප්‍රතිඅර්පණයක් කරා ලක්ෂ 8කට. ඔයාගේ ප්‍රතිඅර්පණය තුලින් මගේ මුල් අර්පණය අකර්මණ්‍ය වෙනවා. ඒක අප්‍රාණික වෙනවා. ඒක බල රහිත වෙනවා. දැන් එහෙම එකක් නැහැ. දැන් ඔයාගේ අලුත් අර්පණයක් ප්‍රතිඅර්පණයක් තමයි තියෙන්නේ. ඔයා දැන් මට කරපු අර්පණයක් තියෙන ලක්ෂ 8කට. ඉතින් ඒක ප්‍රතිග්‍රහණය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම මගේ අයිතියක්. මම ඒක ප්‍රතික්ෂේප කරා. ආයෙ කතා කරන්න දෙයක් නැහැ කියලා මට කියන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රතිඅර්පණයක නීතිමය తত্ত্বය. අපි එන ලියමු උදාහරණයක්.
උදාහරණයක් නමක් එක ලියමු. පෙරේරා විසින් ඔහුගේ මෝටර් රථය ලක්ෂ 10කට විකිණීමට ඔහුගේ මෝටර් රථය ලක්ෂ 10කට විකිණීමට ඔහුගේ මෝටර් රථය ලක්ෂ 10කට විකිණීමට සිල්වාට අර්පණයක් ඉදිරිපත් කරන ලදී. සිල්වාට ඉදිරිපත් අර්පණයක් ඉදිරිපත් කරන ලදී. සිල්වා විසින් එය ලක්ෂ 8කට ලබා දෙන්නේ නම් මිලදී ගැනීමට කැමැති බව ප්‍රකාශ කරන ලදී. ලක්ෂ 8කට ලබා දෙන්නේ නම් මිලදී ගැනීමට කැමැති බව ප්‍රකාශ කරන ලදී. ලක්ෂ 8කට ලබා දෙන්නේ නම් මිලදීමට කැමැති බව ප්‍රකාශ කරනවා දැන් සිල්වා. මෙහිදී සිල්වාගේ යෝජනාව ප්‍රති අර්පණයක් වන අතර එය ප්‍රතිග්‍රහණය හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය පෙරේරාට හිමි වේ. එමෙන්ම ප්‍රති අර්පණය තුලින් පෙරේරාගේ මුල් අර්පණය අප්‍රාණික වේ.
අප්‍රාණික වේ. හරි. ඔය AB කියලා දාලා ලියුවා අපි දෙවෙනි එකේ AB කොටස් දෙකක්. දැන් අපි ලියමු තුන්වෙනි එක 3 කියලා දාලා ලියමු තුන්වෙනි එක. ලියන්න ප්‍රතිග්‍රහණය අර්පණකරුට නිවේදනය වී තිබිය යුතුය. අර්පණකරුට සංනිවේදනය වී තිබිය යුතුය. ග්‍රහණය අර්පණකරුට සංනිවේදනය වී තිබිය යුතුය. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ගිවිසුමක් ඇතිවීමට නම් බලංගු ගිවිසුමක් ඇතිවීමට නම් කාව්‍යා ලෙෆ්ට් වෙලා ආයාව නේද? හරි මොකුත් අපි ලිව්වේ නැහැ. බලංගු ගිවිසුමක් ඇතිවීමට නම් අර්පණ ලාභියාගේ ප්‍රතිග්‍රහණය අර්පණකරුට සංනිවේදනය වී තිබිය යුතුය. අර්පණකරුට සංනිවේදනය වී තිබිය යුතුය. වෙනම ලියන්න ව්‍යතිරේක කියලා. වෙනම ලියන්න ව්‍යතිරේක. දැන් බය වෙන්න එපා වචනෙට. ව්‍යතිරේක කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය කතා කරන තත්ත්වයට වැඩිය විරුද්ධ තත්ත්වයක්. ව්‍යතිරේකයක්. දැන් අපි උඩින් ලියුවේ මොකද්ද? අර්පණය ප්‍රතිග්‍රහණය අර්පණකරුට සංනිවේදනය වෙන්න ඕනේ කියලානේ. බලමු ගිවිසුමක් ඇති වෙන්න නම් ව්‍යතිරේකයක් තියෙනවා. ඒ කියන්නේ එහෙම නොවන අවස්ථාවකුත් තියෙනවා. ඒ තමයි තැපැල් ගිවිසුම් වලදී ලියන්න ව්‍යතිරේක කියලා ඉලිකල්ලක් ගාලා ඉස්සරහින් ලියන්න. ව්‍යතිරේක කියලා ලියලා ඉලිකල්ලක් ගාලා ඉස්සරහින් ලියන්න. තැපැල් ගිවිසුමකදී ඒක ලියන්න මෙන්න මෙහෙම විස්තරයක්. දැන් ඔන්න තේරුම් ගන්නකො දරුවනේ. අපි උඩින් කතා කරේ මොකද්ද? උඩින් කතා කරේ වළංගු ගිවිසුමක් ඇති වෙන්න නම් ප්‍රතිග්‍රහණය අර්පණකරුට සංනිවේදනය වෙන්න ඕනි. උදාහරණයක් ඇටියට දැන් මම ෆෝන් එකෙන් මැසේජ් එකක් දානවා ඔයගොල්ලොන්ට හෙට ක්ලාස් තියමුද? හෙට ක්ලාස් තියමුද? හරි. ඒක අර්පණයක්නේ. ඕගොල්ලෝ මට රිප්ලයි එකක් ඔයා දැන් තනියෙන් හිතන්නකෝ. ඔයා මට රිප්ලයි එකක් දානවා හරි සර් ක්ලාස් තියමු කියලා. සිග්නල් ප්‍රශ්නයක් වෙලා මැසේජ් එක ෆේල් වෙනවා. දැන් ප්‍රතිග්‍රහණය මට සංනිවේදනය වුණාද? නෑනේ. දැන් ප්‍රතිග්‍රහණය මට සංනිවේදනය වුණේ නෑ. දැන් ඔයගොල්ලෝ හෙට 8ට තියමු කියලා කිව්වනම් 8 වෙද්දි බලාගෙන ඉන්නවා ලින්ක් එක එනවනකම් 8:00 වෙද්දිත් නෑ 9 වෙද්දිත් නෑ. ඔයගොල්ලොන්ට මල පැනලා මට නඩුවක් දාන්න. මේ සර් ක්ලාස් තියමු කියලා ක්ලාස් තිබ්බේ නෑ. මේ ඒකෙන් මට පාඩු වුණා මං රස්සාවට යන්න නැතුව ඉඳලා මං ක්ලාස් එකට එන්න හිටියේ. මට ගියාන රුපියල් 2000 පඩි හම්බ වෙනවා. මට ඒක නැති වුණා. මට දැන් ඒ 2000 වන්දි ඕනි කියලා.
දැන් මං අහනවා එතකොට දැන් නඩුව කතා කරද්දි මං අහනවා මං අර්පණයක් කරා. හෙට ක්ලාස් තියමුද? ඔයා ප්‍රතිග්‍රහණයක් කරාද? ඔයා කියනවා ඔව් මං කරා. අයියෝ දැන් මැසේජ් එක ගෙව්වනේ මං කරා. මම කියනවා මට ඒක sannivedanaya වුණේ නැහැ. දැන් ඔයා බලන ෆෝන් එක එතකොටයි දන්නේ මැසේජ් එක ෆේල් වෙලානේ. මට sannivedanaya වෙලා නැහැ. ඒ කියන්නේ කිවිසුමක් ඇති වෙලත් නැහැ. වන්දි ගෙවන්න ඕනෙත් නැහැ. හැබැයි මේ තැපැල් කිවිසුමකදී ඕක වෙනස් වෙනවා. මම තැපෑලෙන් ඔයාට ලියුමක් එවනවා මගේ ඉඩමක් විකුණන්න තියෙනවා ගන්නවද? ලක්ෂ 10කට විකුණනවා ගන්නවද? ඔයාට දැන් ඒ ලියුම හම්බෙනවා. ඔයා මට තැපෑලෙන් උත්තරයක් එවනවා ඔව් මං ලක්ෂ 10 ගන්නවා කියලා. හරියට මුද්දරාලවලා හරි විදිහට හරි හරි ක්‍රියාපටිපාටි ඔස්සේ මට ඔයා ලියුම තැපැල් කරනවා. මට ලියුම දැන් හිතන්නකො මොකක් හරි මගදී මොකක් හරි මිස්ටේක් එකක් වෙලා මට ලියුම හම්බෙන්නේ නැහැ කියලා. දැන් මට sannivedanaya වෙන්නේ නැහැ. අර මැසේජ් එක ෆේල්ඩ් වුණා වගේ නෙවෙයි. තැපෑලෙන් මට දාපු ලියුම මට sannivedanaya උනේ නැති වුණත් ඕගොල්ලෝ ලියුම තැපැල් කරන වෙලාවෙදිම අපි දෙන්න අතර කිවිසුමක් ඇති වෙනවා. දැන් මගේ අර්පණේ මම කරේ තැපෑලෙන්නේ. ඔයා එවන්නේ තැපෑලෙන්නේ. අර්පණයක් කරපුවාම කිවිසුමක් ඇති වෙන්න නම් ඒ ප්‍රතිග්‍රහණය මට sannivedanaya වෙන්න ඕනේ කියලා අපි දැන් ඉගෙන ගත්තේ. අපි ඉගෙන ගත්තේ මොකද්ද? කිවිසුමක් ඇති වෙන්න නම් ප්‍රතිග්‍රහණය අර්පණ කරුට sannivedanaya වෙන්න ඕනේ. sannivedanaya නැත්නම් කිවිසුමක් ඇති වෙන්නේ නැහැ. දැන් මම ඔයාලට මැසේජ් එකක් දාලා අහනවා ක්ලාස් දෙමුද කියලා. ඔයා මට රිප්ලයි එක කරනවා හා තියමු කියලා. හැබැයි මැසේජ් එක ෆේල් වෙලා සිග්නල් අවුලක් වෙලා. කිවිසුමක් ඇති වෙන්නේ නැහැ. මම ඔයාලට ලියුමකින් එවනවා මගේ ඉඩම ගන්නවද? ඔයා මට ලියුමෙන් රිප්ලයි කරනවා ඔව් ගන්නවා කියලා. මට ලියුම හම්බෙන්නේ නැහැ කියමුකෝ. මොකක් හරි දැන් අර සිග්නල් නැතුව මැසේජ් එක ෆේල් වුණා වගේ මොකක් හරි හේතුවකට මගදී මේ ලියුම නැති වෙලා හරි මට ලියුම හම්බෙන්නේ නැහැ. sannivedanaya වෙන්නේ නැහැ. හැබැයි තැපැල් කිවිසුමකදී ඒ වෙලාවට කිවිසුමක් නිර්මාණය වෙනවා. ඒකයි පුතේ ඒකට ව්‍යතිරේකයක් කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍ය තත්ත්වය මොකද්ද? sannivedanaya විය යුතුයි කිවිසුමක් ඇති වෙන්න නම්. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. හැබැයි ව්‍යතිරේකයක් ඒකට විරුද්ධ තත්ත්වයක් තියෙනවා. තැපැල් කිවිසුමකදී එහෙම sannivedanaya වෙන්න ඕනේ නැහැ. තැපැල් කිවිසුමකදී තැපැල් කිරීම ප්‍රමාණවත්. තැපැල් කිරීම පමණක් ප්‍රමාණවත් කියලා. හරි. අපි දැන් ලියන්න යන්නේ අන්න ඒක. එහෙනම් ලියමු. තැපැල් කිවිසුමකදී කියලා ලියුවනේ. ලියමු. තැපැලෙන් කරනු ලබන අර්පණයකදී තැපැලෙන් කරනු ලබන අර්පණයකදී තැපැලෙන් කරනු ලබන අර්පණයකදී තැපැලෙන් කරනු ලබන අර්පණයකදී එය ප්‍රතිග්‍රහණයක් තැපැලෙන්ම කරන විට එය ප්‍රතිග්‍රහණයක් තැපැලෙන් කරන විට එය ප්‍රතිග්‍රහණයක් තැපැලෙන් කරන විට එම ලියුම අර්පණකරුගේ අතට ලැබීම එම ලියුම අර්පණකරුගේ අතට ලැබීම වරහන් ඇතුලේ sannivedanaya එම ලියුම අර්පණකරුගේ අතට ලැබීම වරහන් ඇතුලේ sannivedanaya වරහන් ඇතුලේ sannivedanaya වරහන් ඇතුලේ sannivedanaya අනිවාර්ය නොවේ. අනිවාර්ය නොවේ. අනිවාර්ය නොවේ. ඒ sannivedanaya වීම එතෙන්දී අනිවාර්ය වෙන්නේ නැහැ. අනිවාර්ය නොවේ. මෙහිදී
මෙහිදී නියමිත පරිදි මුද්දර අලවා नियमित परिधि मुद्दर अलवा තැපැල් කිරීම පමණක් ප්‍රමාණවත් වේ. තැපැල් කිරීම පමණක් ප්‍රමාණවත් වේ. මුද්දර අලවා තැපැල් කිරීම පමණක් ප්‍රමාණවත් වේ. තැපැල් කිරීම පමණක් ප්‍රමාණවත් වේ. දැන් තැපැල් කරපු ගමන් කිවිසුමක් ඇති වෙනවා. ඒක සංනිවේදනය වෙන්න ඕනේ නැහැ. ඒක තැපැල් කිවිසුමේදී විතරයි එහෙම තියෙන්නේ. ඒකයි මේකට ව්‍යතිරේකයක් කියලා කියන්නේ. පේනවනේ ලෝ වල කොච්චර දේවල් තියෙනවද නේ වචනයක තියෙනවත් සෑහෙන තේරුමක් ඉගෙන ගන්න. එතකොට එහෙම වචන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒකයි මේක අමාරු විශයක් වෙන්නේ. හරි අමේෂා මේ රෙකෝඩ් එක නවත්තන්නකෝ.